සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගෞතම බුදු සසුනේ ධර්මසේනාධිපති වූ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙත්සිට කලන මිතුරු පදනමේ ලංකාව පුරාම සිටින පින්වත් කලන මිතුරු සමූහය විසින් අද මෙම දසුත්තර විවරණය දහම් සාකච්ඡාව සඳහා දායකත්වය දරන්නේ. දසුත්තර විවරණයේ දහම් සාකච්ඡාව තුළින් අපි සාකච්ඡා කරනු ලබන්නේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද දීඝනිකායේ අන්තර්ගත දසුත්තර සූත්‍ර දේශනාව. ඒ දේශනාවේ අන්තර්ගත දහම් කාරණා අපි එකින් එක පැහැදිලි කර ගන්නවා. මේ වෙනකොට අපි කතා කරමින් ඉන්නේ මේ දසුත්තර සූත්‍රයේ ධර්මකාරණා 4 බැගින් විග්‍රහ කරමින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරන කොටස. මේ උතුම් ධර්ම කාරණා එකින් එක අපට පැහැදිලිව පෙන්වා දීම පිණිස අදත් ස්වාමීන් වහන්සේලා දෙනමක් මේ ධර්ම සාකච්ඡාවට අපත් සමග සම්බන්ධ වෙනවා. පළමුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාව අපි නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. පින්වතුනි, අපි ගිය වතාවේ කතා කළා මේ දසුත්තර සූත්‍රයේ පිරිසිඳ අවබෝධ කළ යුතු ධර්ම 4 පිළිබඳව සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ පිරිසිඳ දැක්විය යුතු ධර්ම 4 තමයි චත්තාරෝ ආහාර, 4ක් වූ ආහාර. මේ ආහාර කියන්නේ මේවට උපදින්න ඉන්න සත්වයන්ට අනුග්‍රහ පිණිසත් උපන්න සත්වයාගේ පැවැත්ම පිණිසත් හේතු වෙන කාරණා 4ක්. ඒ ආහාර තමයි කබලින්කාර ආහාරයේ තියෙනවා සියුම් හෝ ගොරෝසු. දෙවැනි ආහාරය තමයි ස්පර්ශය. තුන්වෙනි ආහාරය මනෝ සංචේතනාව. හතරවෙනි ආහාරය විඥාන ආහාරය. පින්වත් ස්වාමීන් වහන්සේ අපි අනිත් ආහාර 3 ගැනම ගිය වතාවේ විස්තර වශයෙන් කරුණු කතා කළා. අද අපට දැනගන්න තිබෙන්නේ විඥාන ආහාරය පිළිබඳව අපගේ භාග්‍යවතුන් වහන්සේ කොයි විදිහටද මේ විඥාන ආහාරය විස්තර කළේ. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදීත් අපි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිසිඳ දැක්ක යුතු කාරණා හැටියට දේශනා කළ මේ ආහාර 4 අවසාන ආහාරය විඥාන ආහාරය. ඇත්තරම පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විඥාණය පෙන්වුවේ දුකට අයිති දේ. උන්වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය විස්තර කරලා අන්තිමට දේශනා කළා සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒ කියන්නේ පංච උපාද රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට විඥාණය තමයි මේ හැම දෙයකටම මුල් වෙන්නේ. ඇයි මේ සත්වයාගේ ඒ ඊගාව උපතට අරගෙන යන්නේ විඥානය. එතකොට විඥානය තමයි දුකට අයිති. ඒක නිසා ඒක අවබෝධ කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. ඉතින් මේක මේ විඥානයේ ආහාරයක් වෙන හැටි
බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්න අපි නිතරම මේ ආහාර හතර කතා කරද්දී ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය ඉස්මතු කරලා මේ ආහාර ගැන කතා කරද්දී විස්තර කළා ස්වාමීන් වහන්සේ. ඒ තමයි පින්වත් මහණෙනි මේ උපන් සත්වයාගේ පැවැත්ම පිණිස උපතක් කරා යන සත්වයා හට රුකුල් දීම පිණිස මේ ආහාර හතර හේතු වෙනවා. එතකොට මේ ආහාර හතර එතකොට දැන් හේතු වුණාට මේක දුකට අයිති. ඔව් උපත කියලා කියන්නේ දුක. කොතන ගත්තත් ඉපදීම කියන්නේ දුක. ඒ තමයි ගොරෝසු හෝ සියුම් හෝ කබලින්කාර ආහාරය, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, ඊගාවට හතරවෙනි එක විඥාන ආහාරය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට ස්වාමීන් වහන්සේ දේශනා කරද්දී මේ එක ස්වාමීන් වහන්සේ නමක් ප්‍රශ්නයක් ඇති වුණා. ඒ ප්‍රශ්නේ මේ සංයුත්ත නිකායේ මේ නිදාන වර්ගයේ අභිසමය සංයුත්තේ තියෙනවා මේ ආහාර වර්ගයේ මෝලීය පග්ගුණ සූත්‍රය. එතකොට ඒ ස්වාමීන් වහන්සේගේ නමින් මේ සූත්‍රය තියෙන්නේ. උන්වහන්සේ මේ දේශනා කරපු ප්‍රකාශය පිළිබඳව භාග්‍යතුන් වහන්සේගෙන් මෙහිම ඇසුවා. කොහොමද ස්වාමීනි මේ විඥාන ආහාරය අනුභව කරන කවුරුවත් ඉන්නවද? මොකද විඥාන ආහාරය අනුභව කරන කවුරුවත් ඉන්නවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පිළිතුරු දුන්නා මේ භික්ෂුවක අදාළ නැති ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නේ අහපු විදිය වැරදි කිව්වා. උන්වහන්සේ දේශනා කරනවා ඔය ආහාරය අනුභව කරනවා කියලා මම කියන්නේ නැහැ. අනික ඔය ආහාරය කවුරුන් හෝ අනුභව කරනවා කියලා මම කියනවා නම් එතකොට ස්වාමීනි විඥානයේ ආහාරය අනුභව කරන කවුරුවත් ඉන්නවද කියලා ප්‍රශ්න ඇසීම ඊට අදාළ දෙයක්. නමුත් මං එහෙම කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම නොකියන මගෙන් කවුරුන් හෝ ඇහුවොත් ස්වාමීනි විඥානයේ කුමක් පිණිසද ආහාර වන්නේ කියලා අන්න ඒ ප්‍රශ්නේ නම් අදාළයි. එතකොට විඥානයේ අනුභව කරන කවුරුවත් ඉන්නවද කියලා අහන එක අදාළ නැති ප්‍රශ්නයක්. නමුත් ඒක අදාළ ප්‍රශ්නේ වෙන්නේ විඥානයේ කුමක් පිණිසද ආහාර වෙන්නේ කියලා ඇහුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකට පිළිතුරකුත් තියෙනවා පැහැදිලි. ඒ පිළිතුර තමයි ආයමත් පුනර්භවයක් තුලින් උපතක් ලැබීමට හේතු වන දෙයක් වශයෙන්ුයි විඥාන ආහාරයේ පවතින්නේ. එහෙම වෙලා ඉපදීමක් ඇති කල්ලි තමයි ආයතන 6 ඇතිවන්නේ. ආයතන 6 හේතු කරගෙන ස්පර්ශය ඇතිවන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට විඥානයේ ආහාර වෙලා පුනර්භවයක් ලැබුණට පස්සේ ආයතන 6 ඇති වෙනවා. ආයතන හේතු කරගෙන ස්පර්ශය ඇති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකේ දැන් දුක සකස් වෙන හැටි මේ දේශනා කරන්නේ. උන්වහන්සේ දේශනා කරනවා එතකොට මේ ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා. විඳීම නිසා තණ්හාව හට ගන්නවා. තණ්හාව නිසා උපාදාන හට ගන්නවා. උපාදාන නිසා භවය හට ගන්නවා. භවය නිසා ඉපදෙනවා. ඉපදීම නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හෙලීම් සියල්ලම උරුම වෙනවා. එතකොට විඥානය ආහාරයක් වෙලා තමයි ඒ දේ හටගත්තේ. මොකද දැන් විඥානයේ යම්කිසි සත්වයකින් චුත වුණාට පස්සේ ඒ විඥානය ආයතනයන්ගේ තමයි පිහිටන්නේ. එතකොට සත්වයා කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනසෙන් යුතු කෙනා. එතකොට ඒ හැම ආයතනයකම විඥානය හට ගන්නවා. එහෙනම් එතන උපතක් තියෙනවා නම් එතන දුක පිනිස හේතුණා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් පවතිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය ස්පර්ශ ආයතන 6 සහ මුලින්ම නැතිවීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හෙලීම් සියල්ල නිරුද්ධ වෙනවා. සියලු දුකෙන් නිදහස් වෙනවා. එතකොට විඥාණය මේ සත්වයාගේ ජීවිතය තුළ ක්‍රියාකාරී දෙයක්. එතකොට දැන් රහතන් වහන්සේ ගත්තොත් විඥාණය පිරිසිදු අවබෝධ කරලා සියලු දුකෙන් නිදහස් වෙලා ඒ විඥාණය ආයේ කිසි තැනක පිහිටන්නේ නිරුද්ධ වෙලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විඥාන ආහාරය ගැන ස්වාමින් වහන්සේ අපිට දැනගන්න උපමාවක් දේශනා කළ අතිරාග සූත්‍රයමයි. උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි විඥාන ආහාරය ගැන
දැනගත යුත්තේ මෙන්න මේ උපමාවෙන්. එතකොට විඥානය පිළිබඳව මේ උපමාවෙන් දැනගන්න කියනවා භාග්‍යතුන් වහන්සේ. ඔන්න යම්කිසි වරදකට අහු වෙච්ච හොරෙක් ඉන්නවා. ඉතින් මේ හොරා රාජපුරුෂය අල්ලගෙන ඇවිල්ලා රජතුමාට ඉදිරිපත් කරනවා. රජතුමාට ඉදිරිපත් කළාට පස්සේ දැන් දඬුවම් නියම කරනවා මේ සොරාට. දරුණු හොරාට දඬුවම් නියම කරනවා. මොකක්ද දඬුවම? රජතුමා මේ පනවනවා මිනිස්සුන් එහෙනම් රාජපුරුෂින් එහෙනම් මේ කෙනාට උදේවරුවේ හෙල්ල පාර 100ක් අනින්න කියනවා. ඊට හෙල්ලයි කියලා කියන්නේ සියුම් උල තියෙන එක. ඒකෙන් 100ක් අනින්න කියනවා. එතකොට ඔන්න උදේවරුවේ හෙල්ල පාර 100ක් එන්න. දැන් දුක් විඳ විඳ ජීවත් වෙනවා ලේ පිරාගෙන දුකසේ. රජතුමාට මතක් වෙනවා දවල් කාලේ. හොරා ජීවත් වෙනවද මැරුණද දන්නේ නැහැ. අහනවා රාජපුරුෂයන්ගේ. දැන් අර හොරා හුල් පාර 100ක් එන්න මැරුණද කියලා අහනවා. නෑ කියනවා දුක් විඳුද තාම ඉන්නවා කියනවා. එහෙනම් දවල් කාලෙත් හෙල්ල පාර 100ක් අයින් කියනවා. එතකොට 200යි. දැන් දුක් විඳ විඳ ජීවත් වෙනවා. එතකොට එක උලකින් කොච්චර වේදනාවක්ද? ඒ වගේ 200ක් දැන්. ඊට පස්සේ මේ රාත්‍රී කාලෙත් රජතුමාට මතක් වෙනවා අර හොරා දැන් නම් මැරිලත් දන්නේ කියලා අහනවා. එතකොට කියනවා අනේ නෑ මේ රජතුමනි මැරිලා නෑ තාම දුකසේ ජීවත් වෙන. එහෙනම් හවස් රාත්‍රී කාලෙටත් 100ක් අනින්න කියනවා. දැන් එතකොට 300යි. හෙල්ල පාර 300ක් පාර කාලා මැරෙන්නේ නෑ. දුක් විඳ විඳ ජීවත් වෙනවා. ඒකේ දුක කොයි වගේද මේ හොරා විඳින්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. එතකොට ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා අනේ භාග්‍යතුන් වහන්සේ හෙල්ල පාර 100කින් ඇනිලා දුක් විඳින එකේ අය කියන්න දෙයක් නැහැ. එකපාරකුත් කොච්චර වේදනාවක් කිනල්ලා දෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි විඥාන ආහාරය ගැන දැනගත යුත්තේ ඕන් ওই විදිහට කියනවා. එතකොට මේ ආයතන වල ක්‍රියාකාරීත්වයෙන් විඥානයේ හටහරගෙන ස්පර්ශය තුලින් දුක සකස් වෙන හැටි. ඒක දකින්න කියනවා මේ හෙල්ලපාර 300ක් කාලා දුක් විඳිනවා වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි විඥාන ආහාරය ගැන සම්පූර්ණයෙන්ම අවබෝධ කළොත් නාම රූප සම්පූර්ණයෙන්ම අවබෝධ වෙනවා. නාම රූප සම්පූර්ණයෙන්ම අවබෝධ වුණොත් ඒ ආර්ය ශ්‍රාවකයාට නිවන පිණිස ආයේ කළ යුතු දෙයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ අරහත්ත්වේ සාක්ෂාත් කරනවා. දැන් නාම රූප අවබෝධ කරනවා කියන්නේ සන්නංශ විඥාණය නාම රූපත් එක්ක බැඳිලා තියෙන්නේ. අර සාරිපුත්ත මහරහතන් වහන්සේම උපමාවක් දේශනා කළේ මේක හරියට විඥාණයත් නාම රූපත් අතර ක්‍රියාකාරීත්වය බටමිටි දෙකක් එකට හේතු කරලා තියෙනවා වගේ කිව්වා. එතකොට බටමිටි දෙක එකට හේතු කරලා තියෙද්දි වැටෙන්නේ නැහැ. එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. නමුත් එකක් ඇද්දොත් අනිකත් වැටෙනවා. ඒ වගේ මේ විඥාණය නාම රූපයට ප්‍රතිබද්ධ වෙලා එකට තියෙන්නේ. උපතක් කරා යනකොට විඥානයේ නාම රූප තුල තමයි බැසගන්නේ. එතකොට සතර මහා ධාතුත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මෙන්න මේ නාම ධර්මයන් තුල විඥානය පිහිටනවා. තනිව විඥානය පිහිටන්නේ නෑ. එතකොට විඥානයේ ආහාරයක් හැටියට අවබෝධ කරගත්තොත් යම් කෙනෙක් ඔහු දුකින් නිදහස් වෙන කෙනෙක්. ඒ විස්තර කළේ අපට විඥාන ආහාරය පිළිබඳව. ඔය ආහාර හතරම පිරිසිඳ දැක්ක යුතු දේවල්. මේ ආහාර හතර යමෙක් පිරිසිඳ දැක්කා නම් ඒ පිරිසිඳ දැක්ක කෙනා රහතන් වහන්සේ නමක්. මේ ආහාර හතර පිරිසිඳ දැක්කා කියලා කියන්නේ ඒ කෙනාට යලි නිවන පිණිස කළ යුතු දෙයක් නැති බවට පත්වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එනිසා මේ පිරිසිඳ දැක්ක යුතු දේවල් ගැන කතා කරද්දී මේ ධර්ම හතර බැගින් පෙන්වන කොටසේ පිරිසිඳ දැක්ක යුතු දේවල් අතරේ පිරිසිඳ දැක්ක යුතු ධර්ම හතර විදිහට පෙන්වුවේ මෙන්න මේ ආහාර හතර. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝ ධම්මා පහතබ්බා. ප්‍රහාණය කළ යුතු ධර්ම හතරකුත් තිබෙනවා. කතමෝ චත්තාරෝ ධම්මා පහතබ්බා. මොනවද මේ ප්‍රහාණය කළ යුතු ධර්ම හතර කියලා කියන්නේ? චත්තාරෝ ඕඝා. ඒ තමයි ඕගයන් හතර. ඕඝ කියලා කිව්වේ පින්වතුනි සැඩ පහර කියන අදහස. ඕඝ කියලා කිව්වේ කුමක්ද? සැඩ පහරට. මොනවද මේ සැඩ පහරවල් හතර? කාමෝඝෝ කාමේ නම් වූ සැඩ පහරය. භවෝගෝ භවය නම් වූ සැඩ පහරය. දිට්ඨෝගෝ දෘෂ්ටි නම් වූ සැඩ පහරය.
අවිජ්ජෝගෝ අවිද්‍යාව නම් වූ සැඩපහරය. මෙන්න මේවා තමයි ජීවිතය තුළින් ප්‍රහාණය කළ යුතු ඕගයන් සැඩපහරවල්. පින්වත් ස්වාමීන් වහන්ස මේ ප්‍රහාණය කළ යුතු ඕගයන් අතරේ සැඩපහර අතරේ භාග්‍යතුන් වහන්සේ විසින් මුලින්ම පෙන්නන්නේ කාමය සැඩපහරක් කියලා. ස්වාමීන් වහන්ස මේ කාමය නම් වූ සැඩපහර කියලා කියන්නේ කුමක්ද කියන කාරණේ පැහැදිලි කර දෙන්න. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපේ වැඩ සිටින ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපේ ස්වාමීන් වහන්සේ ඇහුවේ මේ ඕඝ පිළිබඳව. එතකොට මේ ඕඝයන්ගේ පළවෙනි ඕඝය තමයි කාම ඕඝය කියන එක. භාග්‍යතුන් වහන්සේගේ මේ ඕඝ සම්බන්ධව හරි ලස්සන දේශනාවක් තියෙන ඕඝ සූත්‍රය. මෙතනදී මේ ප්‍රශ්නේ අහන්නේ අපේ කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා. ප්‍රිය මේ සාරිපුත්ත මහරහතන් අහනවා ඇත්තටම. එතකොට අහනවා කොහොමද ප්‍රිය ආයස්මත් සාරිපුත්තේනි කෙලෙස් සැඩපහර කියලා කියනවා. ප්‍රිය ආයස්මතුනි මොකද්ද මේ කෙලෙස් සැඩපහර කියන්නේ කියලා අහනවා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේ. එතකොට අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන ආයස්මතුනි මේ කෙලෙස් සැඩපහරවල හතරක් තියෙනවා. ඒ තමයි කියන කාමේ නම් වූ කෙලෙස් සැඩපහර. ඔන්න අපි දැන් කතා කරන එක. කාම ඕගේ. එතකොට කාම ඕගේ කියලා කියන්නේ කාමේ නම් වූ කෙලෙස් සැඩපහර. ඊළඟට භවයේ නම් වූ කෙලෙස් සැඩපහර, ඊට පස්සේ දෘෂ්ටි නම් වූ කෙලෙස් සැඩපහර, අවිජ්ජා නම් වූ කෙලෙස් සැඩපහර කියලා ওই විදිහට විස්තර කරනවා. ඊට පස්සේ අහනවා මෙතනදී ආයස්මත මේ තමයි කෙලෙස් සැඩපහරවල් සතර. මේ කෙලෙස් සැඩපහරවල් සතර ප්‍රහාණය කරන්න මාර්ගයකුත් තියෙනවාද කියලා අහනවා ඊට පස්සේ. එහෙමයි. දැන් මේක තමයි කෙලෙස් සැඩපහරවල් හතර. දැන් අපි කතා කරන්නේ මේ කාමය ගැනනේ. කාමේ නම් වූ කෙලෙස් සැඩපහර. එතකොට මේ කෙලෙස් සැඩපහරවල් හතර ප්‍රහාණය කරන්න මාර්ගයක් තියෙනවා. එතකොට ඒකෙදි එහෙනම් මේ කාමේ නම් වූ කෙලෙස් සැඩපහර ප්‍රහාණය කරන්නත් මාර්ගයක් තියෙනවා. ඒ තමයි යන්න දේශනා කරනවා. මොකද්ද අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ තමයි ප්‍රතිපදාව මාර්ගය තමයි කියනවා මේ කෙලෙස් සැඩපහරවල් ප්‍රහාණය කරන්න තියෙන ආර්ය ශ්‍රැංග මාර්ගය කියනවා. ඒතර එතනදී ආර්ය ශ්‍රැංග මාර්ගය විස්තර. එතකොට එහෙනම් කාමේ නම් වූ මේ කෙලෙස් සැඩපහර ප්‍රහාණය කරන්න තියෙන ප්‍රතිපදාව තමයි එහෙනම් මේ ආර්ය ශ්‍රැංග මාර්ගය. එතකොට අපේ ස්වාමීන් වහන්සේ ඇහුවේ දැන් මේ ඕඝ ගැන. ඕගේ කාම ඕගේ ගැන. එතකොට මේ ඕඝ කියන වචනේ ඇත්තරම හරි ලස්සනට අපේ මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා කොහොමද මේ ඕඝ කියන එක විස්තර කරලා. තේ චත්තාරෝ ආසවා. ඔන්න හතරක් වූ ආශ්‍රව තියෙනවා කියනවා. ඔන්න අපි දන්නවනේ ධර්මයේ අහලා තියෙනවා කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිඨාශ්‍රව. ඔන්න ඔය ආශ්‍රව තේ චත්තාරෝ ආසවා වේපුල්ල භාව ගතා ඕඝා හොಂತಿ. මේ ආශ්‍රවයෝ මේ ආශ්‍රව හතර මහත් බවට විපුල බවට පත්වී ගියාවුද ඕගයෝ වෙති කියන. තේන උච්ඡන්ති ඕඝාති. අන්න ඒ නිසා මේ ආශ්‍රව හතර විපුල බවට පත්වීම නිසා තමයි මේ ඕඝ හටගන්නේ කියලා කියනවා. එතකොට කෙලෙස් ඕඝ හටගන්නේ මේ ආශ්‍රවයන් විපුල බවට පත්වීම නිසා. ඒ මොනවද කියනවා? ඔන්න ඊට පස්සේ ඕඝාති තත්ත කාමාසවෝ කාමෝගෝ. අන්න කාමාශ්‍රවය නිසා කාම ඕඝයයි කියනු ලැබේ. එතකොට කාම ආශ්‍රවය විපුල බවට මහත් බවට පත්වීම නිසා ඇතිවන්නේ මොකද්ද? කාම ඕගේ නම් වූ කාමයේ නම් වූ කෙලෙස් සැඩපහරයි. ඊට පස්සේ මෙතනදී කියනවා භවාසවෝ භවෝගෝ, අවිජ්ජාසවෝ අවිජ්ජාෝගෝ, දිඨාසවෝ දිඨාෝගෝ. ඔන්න ඔය විදිහට විස්තර කරනවා. එතකොට එහෙනම් මොකද්ද මේ කාමේ නම් වූ ආශ්‍රවය? කාමාශ්‍රවය හේතු කරගෙන මේ කාමාශ්‍රව විපුල බවට පත්වීම නිසා මහත් බවට පත්වීම නිසා අන්න ඇති වෙනවා කාමේ නම් වූ ඕගේ, කාමේ නම් වූ කෙලෙස් සැඩපහර. ඊට පස්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට හරි ලස්සනයි. මේ කාම ඕගේ නිසා මේ අපේ හිතේ හුල ඇනෙන හැටි, අපේ පපුවේ මේ හුල ඇනෙන හැටි මහා කච්චායන මහරහතන් දේශනා කරනවා. කොහොමද? තේ චත්තාරෝ ඕඝා. මෙන්න මේ කියපු ඕඝ හතර. ඒ කියන්නේ අර කාම, භව, දිට්ඨි, අවිජ්ජා ඕඝ හතර. ආසේ මනු විට්ඨ. ආසේ මනු විට්ඨ කියන්නේ ආශ්‍රවයක් ලෙස සිතට පිහිටයිද? ආශ්‍රය මනු විට්ඨ. මනසට පිහිටයිද? ආශ්‍රවයක් විදිහට. අනුසේ සහගත සිතෙහි අප්‍රකටව පවතිද්ද. මෙන්න මේ ආශ්‍රව මේ ඕඝ හතර. උච්ඡන්ති සල්ලහති. ඒ හේතුවෙන් කියනවා මේකට උලක් කියලා.
මේ ආශ්‍රව හතර මේ ඕග හතර මේ ඕග හතර අපේ සිතෙහි ආශ්‍රවයක් ලෙස පිහිටනවද ඔන්න ආය නැවත වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අනුසයක් විදිහට පිහිටන්න පටන් ගන්න. සිතේ සැඟවිලා තියෙනවද උච්චන්ති සල්ලහති හදයන් මාහච්චන් තිට්ඨන්තා. මේ හුලක් විදිහට පවතිනවා කියනවා හදෙහි ඇනිලා. ඒ හුලට මේ කාම ඕගේ නිසා ඇතිවෙන හුල තමයි කියනවා කාම ඕගෝ රාග සල්ලං. කාම ඕගේ නිසා ඇතිවෙන්නේ රාගේ නම් වූ හුලයි කියනවා. භවෝගෝ දෝෂ සල්ලං අවිජ්ජාවෝගෝ මෝග සල්ලං දිට්ඨෝගෝ දිට්ඨ සල්ලං ඔය විදිහට විස්තර. දැන් අපි කාමෝගයෙන් කතා කරන්නේ. එතකොට කාමෝගේ නිසා ඇති වෙන්නේ කොහොමද කියනවා? රාග හුලයි හටගන්නේ කියනවා. එතකොට කාම ආශ්‍රව නිසා කාම ඕගේ හටගත්තා. කාම ඕගේ නිසා අන්න කාම හුල හටගන්නවා. එතකොට ওই විදිහට මෙන්න මේ කාම හුලෙන් මේ කාම ඕගේ හේතු කරගෙන අපේ මේ සිත තුළ අපේ අභ්‍යන්තරය තුළ මේ කාමයේ හටගන්න හැටි භාග්‍යතුන් හරි ලස්සනට දේශනා කරනවා නිබ්බේධික සූත්‍රය. එතකොට භාග්‍යතුන් දේශනා කරනවා කාම අභික්කවේ වේදිතබ්බ මේ කාමයන් දත උත්තාවිය. කාමාන නිධාන සම්භව වේදිතබ්බ කාමයන්ගේ පසුබිම දැනගත්තා විය, කාමයන්ගේ විවිධත්වය දැනගත්තා විය, කාමයන්ගේ විපාක දැනගත්තා විය, කාමයන්ගේ නිරුද්ධ වීම දැනගත්තා විය, නිරුද්ධ වන්නව ප්‍රතිපදාව දැනගත්තා විය. ඔය විදිහට කාමය ගැන විස්තර කරනවා ශ්‍රාවකෙක් දැනගත යුතු. මෙතනදී දැන් ඔන්න භාග්‍යතුන් දේශනා කරනවා පංචමේ භික්කවේ කාම ගුණ. මේ කාම ගුණයන් පහක් තියෙනවා කියන්නේ. ඒ තමයි භාග්‍යතුන් දේශනා කරනවා මොකද්ද? චක්කු වෙඤ්ඤය රූපා ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා කාමු සංවිතා රජනීය. ඒ තමයි කියන ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වභාවයේ ඇතිවන කැමැත්ත ඇතිවන කෙලෙස් ඇතිවන ඒකද රජනීය. කෙලෙස් ඇතිවන ඇසින් දත යුතු රූප තියෙනවා. ඊට පස්සේ ඔන්න ඒක ගුණයක්. පංචකාම ගුණෙන් පහෙන් එකක්. ඒ වගේම ඉෂ්ඨකාන්ත මනාප ওই විදිහටම කනින් අහන ශබ්ද. ඊට පස්සේ ඉෂ්ඨකාන්ත මනාප ওই විදිහටම නාසයට දැනෙන ගඳ සුවඳ. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපය ඇති කරන කැමැත්ත ඇති වන කෙලෙස් ඇති කරන දිවට දැනෙන රස. ඊට පස්සේ කායයට දැනෙන පහස. ඔන්න පහ. පංචකාම ගුණ. ඔන්න ඔය පංචකාම ගුණයන් ගැන හරි ලස්සනට මෙතනදී ගාථාවක විස්තර කරනවා මේ කාමේ නැත්නම් මේ රාගය කියන එක විස්තර කරලා. ඒ තමයි අපේ භාග්‍යතුන් දේශනා කරන කොහොමද සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නිතේ කාමායානි චිත්‍රානි ලෝකේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිට්ඨංච චිත්‍රානි තතේව ලෝකේ අතෙත් ධීරා විනයංච ඡන්දන්ති. ඔය විදිහට ඔය ගාථාව දේශනා කරනවා. ඒ තමයි භාග්‍යතුන් දේශනා කරන පුරුෂයාගේ කාමය යනු සංකල්පයක්. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. එතකොට ලෝකේ ඊට පස්සේ දේශනා කරන නේතේ කාමායන චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ විසිතුරු දේවල් තියෙනවා කියන. නමුත් ඒ එකක්වත් කාමයන් නෙමෙයි කියන. ඒවා කාමය නොවේති. පුරුෂයාගේ කාමය යනු සිතවිල්ලකින් හටගන්නා රාගය. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයගේ කාමය යනු සිතවිල්ලකින් හටගන්නා රාගය. ලෝකයේ විසිතුරු අරමුණු ඒ අයුරින්ම තිබේ. එහෙත් නුවණින් එඩිතර වූ ඒ කාමයේ කෙරෙහි ඇති ආශාව දුරලත්. ඔන්න ඊට පස්සේ කාමයේ ස්වභාවය ගැන භාග්‍යතුන් දේශනා කළා. එතකොට සංකල්පීය වශයෙන් පුද්ගලයෙක් මෙන්න මේ පංචකාම ගුණයන් වලට අන්න බැඳී යනවා. ඒ හේතුවෙන් අන්න යාට ඇති වෙනවා සංකල්පීය වශයෙන් බැඳී ගිය නිසා ආශ කළපු නිසා අන්න යාට කාමයේ කියන එක නැත්තම් මේ පුරුෂස්ස කාම පුද්ගලයාගේ හිතේ ඇතිවන මෙන්න මේ කාමයේ නැත්තම් රාගය කියන එක හට ගන්නවා. එතකොට මෙන්න මේ කාමය කියන එක නිසා මෙන්න මේ දැන් මේ කාමයේ ඇති වෙන්නේ ඇත්තටම උපකාර වෙන්නේ ඒ පුද්ගලයාගේ සතුව තිබෙන අපි කලින් කතා කළා කාම ධාතු ගැන. එතකොට මේ කාම ධාතුව මුල් වෙනවා. ඒ කාම ධාතුව මුල් වීම නිසා අන්න යාගේ මේ අපේ තියෙනවා මේ කාමේ නම් වූ ආශ්‍රවයක්. කාමයට බැඳලා යන ස්වභාවයක්. කාමයට යන හිතක්. එතකොට ඒ ආශ්‍රවය නිසා තමයි මේ කාම ඕගය. දැන් ඕගය කියන එක පින්න ස්වාමීන් වහන්සේ සැඩපහරණ කිව්වේ. අපේ ස්වාමීන් වහන්සේ කිව්වේ සැඩපහර. ඒතර භාග්‍යතුන් දේශනා කළා සැඩපහර. හැබැයි නිකන් සැඩපහර නෙමෙයි කෙලෙස් සැඩපහර. එතකොට මේ කාමෙන් ඇති කරන්නේ අන්නේ කෙලෙස් නම් වූ සැඩපහර. ඒ කෙලෙසේ ඇති වෙන හැටි තමයි භාග්‍යතුන් මේ විදිහට දේශනා කළේ. එතකොට මේ කාම ඕගයේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ කාම ඕගය නිසා ඔහුට බලවත් ලෙස උපකාර වෙන්නේ කාම උපාදානය. එතකොට මේ කාම උපාදාන නිසා කාමයන්ට ග්‍රහණය වීම නිසා එයාගේ උපාදාන නිසා අන්න කාම භවයේ විපාක වෙනස කර්මයක් සකස් වෙනවා. ඒ කාම භවයේ විපාක පිණිස කර්ම සකස් වීම නිසා නැවත එයාට උපතක් පිණිස කර්ම රැස් වෙනවා. එතකොට ඒ හේතුවෙන් එයා ඉපදෙනවා. මේ විදිහට මේ කාම ඕගය දැන් ඕගය කියන එක අපි අහලා තියෙන දැන් සැඩපහරනේ. සැඩපහර කියන එක හිමීට ගලන්නේ නැහැ. සැඩපහර කියන එක වේගයෙන් ශරණයෙන් ගස් ගල් මුල් ඔක්කොම සිඳ බිඳ දාගෙන යන. ඒ වගේ තමයි කාමයට කියන එක අහුණාම.
ඒකයි දේශනා කළේ රත්තෝ අත්තන්න ජානාති. මේ රාගයට අහු වුණාට පස්සේ එයාට අර්ථයක් තේරෙන්නේ නැහැ. අම්මද තාත්තද දුවද පුතාද කිසි අර්ථයක් නැහැ. ඊට පස්සේ අන්ධන්තම සදා අන්ධෙක් වගේ. මේ රාගෙන් අන්ධ වෙලා ඉන්නේ. මේ කාමයෙන් අන්ධ වෙලා ඉන්නේ. ඒතකොට මේ කාමයෙන් රාගෙන් අන්ධ වෙලා ඉන්න නිසානේ මේ ලෝක සත්වයා මේ දුකට දුම්නසටපත් වෙන්නේ. මේ කාමයේ තියෙන ආස්වාදයේ භාග්‍යතුන් දේශනා කළේ ඊටාම අල්පයි. ආදීනව බහුලයි. එතකොට මේ ආදීනව යන්නේ භාග්‍යතුන් දේශනා කළා සිහි කරන්න මේ යෝගයන්ගෙන් ගැලවෙන්න. මේ ආස්වාදයේ මේ සුළු ආස්වාදයට අහු වෙලා තමයි මේ පුද්ගලයෝ මේ හැමෝම මේ රස්සා කරන්නේ ඊට පස්සේ මේ කරන්නේ මේ හැම දෙයකින්ම. ඇයියාට මේ කාමයේ තියෙන ආදීනව නොහැටවීම නිසා. ඉතින් යම් කිසි කෙනෙක් මේ කාමයන්ගේ ආදීනවයන් යම් කිසි දවසක නුවණින් පිළිහෙන දැක්කාද ආන් ඒ කෙනාට මේ නිබ්බේධික සූත්‍රයේ තියෙන විදිහට මේ කාමයන්ගේ නිස්සරණේ සාක්ෂාත් කරන්න පුළුවන්. ආන් එයාට ඒ කෙනාට මේ කාම ඕගය කාමේ නමු මේ කෙලෙස් සැඩපහර සිත දැමීමේ උතුම් වාසනාව ඒ උතුමන් වහන්සේට ලැබෙනවා. ස්වාමීන් වහන්සේ තවත් සැඩපහරක් භවය. කාමය කියන සැඩපහර ගැනයි පින්වත් ස්වාමීන් වහන්සේ අපට දේශන ඇසුරින් කරුණු දැක්වේ කාරණා පෙන්වා දුන්නේ. ඊළඟ සැඩපහර තමයි භව ඕග. භවය නම් වූ සැඩපහර. පින්වත් ස්වාමීන් වහන්සේ මේ භවය නම් වූ සැඩපහර එහෙම නැත්නම් භවය නම් වූ කෙලෙස් සැඩපහර ගැන අපි කොයි විදිහටද තේරුම් ගත යුත්තේ? පින්වත් ස්වාමීන් වහන්සේලා පින්වත්නි, කාමෝගේ ගැන ස්වාමින් වහන්සේ කියලා දුන්නා. ඉතින් සැඩපහරක් හැටියට මේ සත්වයා කාමෝගේ ගසාගෙන යන හැටි බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ ඇත්තටම මේ ගසාගෙන යන සසර නම් සයුරට ගසාගෙන යන සත්වයා එයින් නිදහස් කරවන්න. එතකොට ස්වාමීන් වහන්සේ කාම ඕගය මේ සත්වයා සසරේ සිර කරලා තියෙනවා. ඊගාවට භව ඕගය බුදුරජාණන් වහන්සේ සොයාගත්ත ඒ පුදුම සහගත විස්තරය භවය. භව තුනක් බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ අපිට පෙන්වුවා. ඒ තමයි කාම භවය, රූප භවය, අරූප භවය. එතකොට ඔය තුනම අයිති දුකට. ඔය තුනේම ඉපදිලා ඉන්න සත්වයා දුක උරුම කරගෙන ඉන්නේ. දුකටපත් වෙනවාමයි අන්තිමට. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ භවයත් ඕගයක් හැටියට මේ සත්වයා තුළ ක්‍රියාත්මක වෙන ආකාරය අපිට පෙන්වලා දීලා තියෙනවා. දැන් කාමයන්ගෙන් යම් කෙනෙක් නිදහස් වෙන්න කල්පනා කළොත් මේ කනේ දුකයි, මේක මහා මේ Tamanට යහපත පිණිස පවතින්නේ නැහැ කියලා. කාමයන්ගෙන් නිදහස් වෙන්න කල්පනා කළොත් ඊගාවට භවය ඒකත් ඕගයක් හැටියට මේ භවයේ සකස් වෙනවා. භව ලෝකේ ඊළඟට රූප ලෝකේ සකස් වෙනවා. ඊළඟට අරූප ලෝකේ, අරූප භවය. ඒතර මේ වගේ ත්‍රිවිධ භවයන් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඉතින් ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්න මේ සූත්‍ර දේශනාවක් තියෙනවා. ස්වාමීන් වහන්සේ ඇත්තට මේ භවය ගැන සූත්‍ර දෙකක් තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකටව දේශනා කරලා තියෙන්නේ. ඒකත් ආනන්ද ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නයකට. ඉතින් අපිට ඒක ආශ්‍රය කරගෙන මේ භවයන් පිළිබඳව රූප භවය, ඊගාවට කාම භවය, ඊගාවට අරූප භවය ගැන යම් විස්තරයක් දැනගන්න පුළුවන්. දවසක් ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා අහනවා, භවෝ භවෝති බන්තේ වුච්චති කිත්තාවතානුකෝ බන්තේ භවෝ හෝති. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මේ භවය කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ භවය කියලා දේශනා කරනවා. ස්වාමීනි, කවර කරුණු මතද භවය කියලා කියන්නේ කියලා ඇහුවා. එතකොට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි පිළිතුර හැටියට ආනන්ද ස්වාමීන් වහන්සේගෙම ප්‍රශ්නයක් අහනවා. කොහොමද අහන්නේ? කාම ධාතු වේපක්කංච ආනන්ද කම්මං නා භවිස්ස අපිනිකෝ කාම භවෝ පඤ්ඤායේතාති. පින්වත් ආනන්ද, කාම ධාතුවේහි, ඒ කියන්නේ කාම ලෝකයේ විපාක දීම පිණිස වූ කර්මයක් සකස් වෙලා නැත්නම් කාම භවය කියා දෙයක් පැනවෙනවද කියලා අහුවා. එතකොට කාම භවය කියලා දෙයක් පැනවෙනවද කියලා අහනවා. කාම ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වෙලා නැත්තම්.
ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි ඒක හිම වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා ඔන්න ওই විදිහට පින්වත් ආනන්ද කම්මං කෙත්තං. කර්මය තමයි කුඹුර කියනවා. විඥානං බීජං. විඥානේ තමයි බීජය. තණ්හා සිනේහෝ. තණ්හාව තමයි ජලය කියන. එතකොට මේ භවය ගැන කතා කරද්දී ස්වාමීන් වහන්සේ කාරණා තුනක් ප්‍රකටව ඉස්මතු වෙනවා. ඒ තමයි කුඹුර කියලා බීජ වතුර. එතකොට බුදුරජාණන් වහන්සේ කුඹුර හැටියට පෙන්නවා කර්මය. කර්මයේ කුඹුර හැටියට පෙන්නවා. ඊට පස්සේ බීජ හැටියට විඥානය. ඊළඟට ජලයේ හැටියට තණ්හාව. මේ තණ්හාවෙන් තමයි තෙත් කර කර සකස් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාවෙන් වැසී ගිය තණ්හාවෙන් බැඳී ගිය සත්වයාගේ චේතනාව හීන ධාතුවේ පිහිටියා වෙනවා. එතකොට හීන ධාතුව කියලා කිව්වා කාම ධාතුවට. එතකොට කාම ධාතුව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ස්වාමීන් වහන්සේ මේ සතර අපාය, ඊට පස්සේ මනුස්ස ලෝකේ, ඊට පස්සේ දිව්‍ය ලෝක 6. කාම ලෝකයන් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. එතකොට කාම භවයේ පිහිටියා වෙනවා කියනවා. පැතුම පිහිටියා පත්තනා පතිට්ඨිතා. ඊළඟට මත්තෙහි පුනර්භවයකින් ඉපදීම ඇති වෙන්නේ ඔන්න ඔය ආකාරයට කියන. එතකොට කර්මය කුඹුර වෙලා, විඥාණය බීජය වෙලා, ඊළඟට තණ්හාව වතුර වෙලා මෙය කාම භවයේ සකස් වෙනවා. කාමයන්ට විපාක දෙන්න කර්ම, කාම ලෝකේ විපාක දෙන්න කර්ම සකස් වුණාට පස්සේ ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් ආනන්ද ඕක තමයි කාම භවය. ඊට පස්සේ රූප ධාතුවේහි විපාක දීම පිණිස අදාළ වූ කර්මයක් නැත්තම් රූප භවය කියලා දෙයක් පනවන්න පුළුවන්ද කියලා අහනවා. ස්වාමීනි එහෙම වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් ආනන්ද මේ ආකාරයට කර්මය තමයි කුඹුර. කම්මං කෙත්තං. විඥානය තමයි බීජය. තණ්හාව තමයි ජලය. අවිද්‍යාවෙන් වැසී ගිය, තණ්හාවෙන් බැඳී ගිය සත්වයාගේ චේතනාව මධ්‍යම ධාතුවේ. එතකොට බුදුරජාණන් වහන්සේ රූප භවයට මධ්‍යම ධාතුව කියලා පෙන්වනවා. ඒත් රූප භවයට සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පැහැදිලිව පෙන්වලා තියෙන්නේ මේ බ්‍රහ්ම පාරිසජ්ජේ ඉඳලා වේහප්පල බ්‍රහ්ම ලෝකේ දක්වා. ඊට පස්සේ අන්න මේ පැතුම පිහිටියා කියනවා මධ්‍යම ධාතුවේ. ඊට පස්සේ ප්‍රාර්ථනාව පිහිටියා වෙනවා කියනවා. මතුවෙහි පුනර්භවයකින් ඉපදීම ඇති වෙන්නේ ඔන්න ඔය ආකාරයට කියනවා රූප ධාතුව. ඊට රූප භවයේ. ඊට පස්සේ අරූප ලෝකයෙහි, අරූප ධාතුවේහි විපාක දීම පිණිස අදාළ වූ කර්මයක් නැත්තම් එකල්හි අරූප භවය කියලා දෙයක් පැනවෙනවද කියලා අහනවා. ස්වාමීනි එහෙම වෙන්නේ නැහැ කියලා පිළිතුරු දෙනවා. පින්වත් ආනන්ද මේ ආකාරයට කර්මය තමයි කුඹුර, විඥානය තමයි බීජය, තණ්හාව තමයි ජලය. අවිද්‍යාවෙන් වැසී ගිය, තණ්හාවෙන් බැඳී ගිය සත්වයාගේ චේතනාව උසස් ධාතුවේහි අරූප භවෙහි පිහිටියා වෙනවා. පැතුම පිහිටියා වෙනවා. මත්තෙහි පුනර්භවයකින් ඉපදීමක් ඇතිවෙන්නේ ඔය ආකාරයටයි කියනවා. එතකොට මේ භව තුනම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන ඒ සියලු භවයන්ගෙන් නිදහස් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ඉස්සර වෙලාවම ධර්මයේ දේශනා කරන්න අදහස් කළේ ආලාර කාලාමට. එතකොට ආලාර කාලාම කියලා කියන්නේ ගුරුවරයෙක් බෝධිසත්වයන් වහන්සේ කාලේ. එතකොට ඒ වෙනකොට අරූප ලෝකේ උපදින්න සුදුසු ආකාරයට ආකින්චඤ්ඤායතනෙ උපදවගෙන හිටියේ. නමුත් බුදුරජාණන් වහන්සේ බැලුවා දැන් එයාට බණ කියන්න පුළුවන්ද කියලා සතියකට කලින් කලුරිය කරලා ආකාසානංචායතන ලෝකෙ ඉපදිලා. එතකොට ආකාසානංචායතනෙ, විඥානංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥා නාසඤ්ඤායතනෙ මේවා අයිති අරූප භවයන්ට. එතකොට බුදුරජාණන් වහන්සේට කියුණා ආලාර කාලාමට මහා අලාභයක්. ප්‍රඥාවෙන් යුතුව හිටියා. නමුත් ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලැබුණේ නැහැ. එතකොට බුද්ධකරාම පුත්තත් එහෙමයි. නේව සංඥා නාසඤ්ඤායතන අරූප ධානවල ඉහළ සමාපත්තිය උපදවගෙන හිටියේ. එයාටත් ඒ අවස්ථාව හිමුණා, සසරට වැටුණා. ඒ කියන්නේ මේ භවයන් තුනකින් එකක කොහේ ඉපදුණත් ඒකයිති දුක. ඒක නිසා භවය කියලා කියන්නේ ප්‍රහාණය කළ යුතු ධර්මයක් කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වලා දෙනවා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුද්ධානුශාසනාවට අනුව. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. මේ භවෝගේ නිසාත්
මේ සංසාර ගමනේ සංසාරගත සත්‍යයන් විදිහට අපි දුක් විඳිනවා භවය නම් වූ කෙලෙස් සැඩ පහරට හසු වෙලා. එක අවස්ථාවක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ භවය ගැන දේශනා කරපු තැනක් තිබෙනවා. භික්ෂුවක් අනාගාමී තලය දක්වා හිත දියුණු කළා. මේ භික්ෂුව අනාගාමී වුණාට පස්සේ මේ දැන් වීරිය අත්හැරලා අතහරින ලද වීරිය ඇතුව වැඩ ඉන්නවා. ඒතර භාග්‍යවතුන් වහන්සේ හිත පිරිසිදු දැකලා බලනවා මේ භික්ෂුව දැන් මාර්ගඵලයන් තව ඉදිරියට දියුණු කරගන්න වීරිය කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුව ළඟට ඇවිල්ලා ඇහුවා ඈ පින්වත් භික්ෂුව මොකෝ මේ පෙර වගේ වීරියක් නැත්තේ? එතකොට මේ භික්ෂුව කියනවා ස්වාමීනි මම මේ කල්පනා කළේ ඉතිරි ධර්ම මාර්ගය සුද්ධවාසයේ ඉපදිලා එහෙදිම වඩනවා කියලයි. ඒතර බුදුරජාන් වහන්සේ අහනවා මේ භික්ෂුවකින් "ඒ භික්ෂුව අසුචි කියන දේ ටිකක් උනත් ගොඩක් උනත් ගඳ වෙනස්ද කියලා ඇහුවා. ඒතර කිව්වා නෑ ස්වාමීනි අසුචි තින් ටිකක් තිබ්බත් ගොඩක් තිබ්බත් ගඳයි කිව්වා. භික්ෂුව කෙල චුට්ටක් තිබුණත් ගොඩක් තිබුණත් වෙනස්ද කියලා ඇහුවා. අනේ නෑ ස්වාමීනි කෙල ඉතින් චුට්ට වුණත් ගොඩ වුණත් ගඳ තමයි කිව්වා. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ උපමා කීපකින් අහනවා. ඒකල භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ භික්ෂුව ඔය විදිහමයි. භවය වුණත් චුට්ටක් වුණත් ගොඩක් වුණත් එතන තියෙන්නේ දුකමයි. ඒ නිසා ඇසිපිය ගහන මොහොතක් තථාගතයන් වහන්සේ නම් භවය වර්ණනා කරන්නේ නැතිය කියලා. ඒ නිසා ඒ භවය කියන සැඩපහර ප්‍රහාණය කළ යුතු දෙයක් විදිහටයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දසුත්තර සූත්‍රයේදී විස්තර කරන්නේ. තුන්වෙනි ඕඝය කෙලෙස් සැඩපහර දෘෂ්ටි ඕඝය. දිට්ඨි ඕඝ කියලා තමයි පාලියෙන් කියන්නේ. දෘෂ්ටි නම් වූ සැඩපහර. පින්වත් ස්වාමීන් වහන්සේ මේ දෘෂ්ටි සැඩපහර ගැන අපි කොයි විදිහටද තේරුම් ගත යුත්තේ? පින්වත්නි දෘෂ්ටි ගැන කියනකොට අපිට ඉස්සෙල්ලා මේ වචනේ තුලම තියෙන ඒ තේරෙනවා නිකන් දෘෂ්ටි කියන එක. ඒ කියන්නේ දෘෂ්ටිය කියනකොටම අපේ හිතට එනවා අපි සාමාන්‍යයෙන් අහලා තියෙන මිත්‍යා දෘෂ්ටිය ගැන. එතකොට මේ මිත්‍යා දෘෂ්ටියකට තමයි අන්න මිත්‍යා දෘෂ්ටි කියන එක තමයි මෙතන දෘෂ්ටි සැඩපහර කියන එක කියලා කියන්නේ. එතකොට මේ මිත්‍යා දෘෂ්ටියකට කෙනෙක් අහු වුණොත් ඒ කියන්නේ එයා සැඩපහරකට අහු වුණා වගේ තමයි. ඒ කියන්නේ ආයේ ඒකෙන් ගැලවීමක් නෑ. සැඩපහර කියන එක වේගයෙන් ගහගෙන යන දෙයක් නේ. මොකද සැඩපහරකට වැටිච්ච කෙනෙකුට ආයේ බේරෙනවා කියන්නේ ලේසියෙන් අමාරු එකක් නෙමෙයි. ඒතර ඒක තමයි මේ දෘෂ්ටි නම් වූ සැඩපහරට මේ ඕඝයට මේ කෙලෙස් සැඩපහර. එතකොට ඒක භාගතුන හැදෙන්නේ අපි හිතන්නේ දෘෂ්ටිය කියන එක හරි හොඳයි කියලා. නමුත් දෘෂ්ටිය කියන එක භාගතුන හැදෙන්නේ සැඩපහරක්. නිකන් සැඩපහර නෙවෙයි කෙලෙස් සැඩපහර. ඒතර දෘෂ්ටියකින් ඇති කරවන්නේ කෙලෙසයක් කියන දේ. එතකොට අපි අහලා තියෙන මිත්‍යා දෘෂ්ටිය ගැන. එතකොට මිත්‍යා දෘෂ්ටි අපි කියන ඔය අහලා හැම වෙලේම කියන මිත්‍යා දෘෂ්ටි ගැන. ඊට පස්සේ නමුත් භාගතුන් වහන්සේ මේ දෘෂ්ටිය ගැන හරිය ලස්සනට විග්‍රහ කරනවා. ඒ තමයි පින්වත් ස්වාමීන් වහන්සේ අපි අහලා තියෙනවා මේ සක්කාය දිට්ඨිය කියන වචනේ. එතකොට සක්කාය දිට්ඨිය කියන එක එතනදිත් ඒක අයිති වෙන්නේ එහෙනම් දෘෂ්ටියකටමයි. ඒකත් සැඩපහරක්. ඒතර සක්කාය දිට්ඨිය නම් වූ ඒ දෘෂ්ටි සැඩපහරට ඒ සක්කාය නම් වූ සැඩපහරට අහුවෙලා ගලාගෙන යනවා මිනිස්සු. මගේ ආත්මය වශයෙන් මේ මමයි මේ රූප ඊට පස්සේ සක්කාය දිට්ඨිය ගැන ලස්සට විස්තර කරනවානේ එතනදී. ඊට පස්සේ තමයි දැන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල දේශනා කරනවානේ මොකද්ද ඊට පස්සේ සම්මා දිට්ඨිය ගැන. සම්මා දිට්ඨියත් මිච්ඡා දිට්ඨිය ගැන. එතකොට මේ දෘෂ්ටියෙන් ගැලවිච්ච කෙනා තමයි සම්මා දිට්ඨියට පැමිණිච්ච කෙනා කියලා කියන්නේ. එතන මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්න කෙනා ගැන හරි ලස්සනට භාග්‍යවතුන් දේශනා කරනවානේ. ඒ අර කොහොමද ඒ කෙනා පිළිගන්නේ නැහැ කියනවා මොකද්ද? නත්ති දින්නම් දන් දීමේ විපාක නැහැ කියන දැන් ඒ කියන්නේ මූලිකව දෙකක් විස්තර කරනවානේ. එහෙමයි. එතකොට ඒකෙදී භාග්‍යවතුන් දේශනා කරනවා මේ පුද්ගලයෝ ගැන හිතේ දෘෂ්ටියක් තියෙනවා කියන දන් දීමේ විපාක නැහැ කියලා. මේ ලෞකික ලෝකෝත්තර වශයෙන් විග්‍රහ කරනවානේ. ඒ දෘෂ්ටිය බෙදෙනවානේ. එතකොට දෘෂ්ටියේදීත් මේ දැන් විස්තර කරන්නේ ලෞකික වශයෙන්. ලෞකික වශයෙන් කෙනෙක් මිත්‍යා දෘෂ්ටියට බැඳලා ඉන්නවා. එතකොට ඒකෙදි ඒ විදිහට බැඳලා ඉන්න එකේදී අන්න එයා දන් දීමේ විපාක පිළිගන්නේ නැහැ. දැන් ලෞකික සම්මා දිට්ඨියේ නැති මේකේ අනිත් පැත්ත. එයා දන් දීමේ විපාක පිළිගන්නවා.
දැන් මෙතනදී මෙයා මොකද කරන්නේ? දෘෂ්ටියේ ඉන්න කෙනා දන් දීමේ විපාක නැහැ. නත්ති දින්න. එයාට දීමේ විපාකය පිළිගන්නේ නැහැ කිසිසේත්ම. ඊට පස්සේ නත් ඊට්ටම්. ඒ කියලා කියන්නේ පුද පූජා කටයුතු වල විපාකය පිළිගන්නේ නැහැ. ඊට පස්සේ නත්ති දින්න නත් ඊට්ටම් නත්ති හුතං. ඒ කියලා කියන්නේ අපූපස්ථාන ආදී සේවා කටයුතු විපාක පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ තමාගේ රැකී ආරක්ෂා කටයුතු කරන වගේ කිසි දෙයක් එයා පිළිගන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලාම දානෙ පිළිගන්නේ නැහැ එයා. ඊට පස්සේ පුද පූජා ඒ කියන්නේ ගරු බුහුමන් කළ යුතු ශාස්ත්‍රුන් වහන්සේට ගරු බුහුමන් කරන්න ඕනේ, වැඩිහිටිතුමන්ට ගරු බුහුමන් කරන්න ඕනේ. ඊට පස්සේ ධාතුන් වහන්සේලාට වන්දනාමාන කරනවා, සෑරජානන් වහන්සේලා, බෝධින් වහන්සේලා, මේ ඔක්කොම පුද පූජා කටයුතු. එතකොට ඒ වන්නේ පිළිගන්නේ නැහැ. ඊට පස්සේ අපූපස්ථාන කටයුතු විපාක පිළිගන්නේ නැහැ. ඊට පස්සේ මොකද? නත්ති සුකට දුක්ඛටානම් කම්මානම් ඵලම් විපාකෝ. එයා කෙලින්ම කර්මඵල විශ්වාසයක් නැහැ. ඒතර කොහොමද දෘෂ්ටියක තියෙන භයානකම කියන එක. ඒතර ඒක ඕගයක්. දැන් ඒ නිසානේ දැන් බලන්න අපි අහලා තියෙනවා දැන් මක්කලි ගෝසාල අජිත කේසකම්බිල. දැන් ඒක අහලිට දැන් එයාලා මොකද කියන්නේ කියනවා මක්කලි ගෝසාල. එහෙම නැත්නම් අජිත කේසකම්බිල පකුද කච්චානේ. දැන් ඒගොල්ලෝ කියන්නේ කියන කඩුවක් අරගෙන කෙනෙක්ගේ ඇඟට අයින්නවා කියලා කියනවා. ඒ මොකද වෙන්නේ කියනවා ඒ කඩුවත් කියලා කියන්නේ සතර මහා ධාතු ටිකක් කියනවා. අර ඇඟත් කියන සතර මහා ධාතු ටික පඨවි ධාතුවත් එක්ක පඨවි ධාසු ගියානේ කියනවා. ඒ නිසා සතෙක් මැරුවා කියලා ඇති වෙන පවකුත් නැහැ. ඊට පස්සේ යාට එහෙම ජීවත් වෙන්න දානමාන දුන්නා කියලා ලැබෙන පිනකුත් නැහැ කියන. ඒතකොට මේ දෘෂ්ටියක ඒ දෘෂ්ටිය පිළිගන්න හිටියනේ කට්ටිය. එතකොට අන්න ඒක ඒ යෝගයට ගහගෙන ගියා. ඒතකොට ඒක පිළිගත්තේ නැහැ දෘෂ්ටි. ඊට පස්සේ පින නාමයෙන් පව කරනවා. ඊට පස්සේ දැන් පින කියලා කියන්නේ නමුත් සිද්ධ වෙන්නේ පවක්. ඒ ඔක්කොම ඇති වෙන්නේ දෘෂ්ටියකින් ඇති කරලා දෙන්නේ. දැන් අද වර්තමානයේ තුල තියෙන බයිනව නෙමෙයි මේ. දැන් සමහර දේවල් වලින් සුගතිය යන්න කියලා සුගතිය යන සැලැස්මක් අපේ භාගතුන හරියට දේශනා කරලා තියෙනකොට සුගතියට යන්න කියලා මරාගෙන මැරෙන්න ගිහිල්ලා උනේ වැඩි. දැන් මේ වෙනකොට නිරේ ඉපදිලානේ. එතකොට ඒ දෘෂ්ටියට අහු වෙච්ච නිසානේ. එතකොට අන්න ඒකයි ඕගයක් කියලා. ඒකට අහු වුණාට පස්සේ ගැලවෙන්නේ නැහැ. ඒකට ගලව ගන්න බෑ. ගහගෙන යනවා. ඊට පස්සේ භාගතුන දේශනා කරන දැන් ඒ කරන කෙනාට ස්වාමීන් වහන්සේ නැහැනේ කෙලිම මේ කර්මඵල විශ්වාසයක් නැහැනේ. අම්මා තාත්තා වුණත් මරනවනේ. ඒක දැන් ඒකෙම තියෙනනේ දෘෂ්ටියට අහුනස අම්මා වුණත් ඒකට විරුද්ධයිනේ මරපන්. එතකොට එයාට ආනන්තරීය පාප කර්ම මේකෙන් වින් වෙනවා මම මේක ඒකාන්තයෙන්ම එහෙම එකක් නැහැ යන්න. නත්ති සුකට දුක්ඛටානම් කම්මානම් ඵලම් විපාක දුක් ආය සැප දුක් මේව පිළිගන්නේ මේක විපාක තියෙනවා කියලා. කර්මඵල විපාක ගන්නෑ. නත්ති යයන් ලෝකෝ මෙලොවක් පිළිගන්නේ. නත්ති පරන් ලෝකෝ පරලොවක් පිළිගන්නේ. නත්ති මාතා අම්මා කියලා විශේෂ කෙනෙක් සැලකිය යුතුයි පිළිගන්නේ. නත්ති පිතා තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා සැලකිය යුතු පිළිගන්නේ. නත්ති සත්ත්ව ඕපපාතික සත්වය පිළිගන්නේ. ඒ කියන්නේ නිරය. ඊට පස්සේ ඒ කියන්නේ දෙව්ලොව. ඊට පස්සේ බඹලොව, ප්‍රේතලොව ඔක්කොම ඕපපාතික උපත්වල. යන්න ඒවා පිළිගන්නේ. ඊට පස්සේ නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මාගත සම්මා පටිපන්න ඒ මංච ලෝකම ওই විදිහට මේ ධර්මය අවබෝධ කළා වූ ධර්මයේ නුවණින් දේශනා කරනව ශ්‍රාවක උතුමන් වහන්සේලා ඉන්නවා කියලා පිළිගන්නේ. එතකොට අන්න ඒක ඔක්කොම දෘෂ්ටි. එතකොට දෘෂ්ටි වලට අහුවෙච්ච කෙනාගේ උපත භාගතුන දේශනා කරන්නේ තැන් දෙකයි. අන්න ඒකයි දෘෂ්ටියක තියෙන භයානකම. දැන් මොන කයිවාරු ගැහුවත් ලොකු ස්ටේජ් යාගෙන මොන කතාව කිව්වත් මොන දෘෂ්ටිය කිව්වත් දෘෂ්ටිකාරයට උපත් දෙකයි. භාගතුන දේශනා කරන එක්ක නිරෙහි එක්ක තිරිසන් ලෝකේ. ඔන්නෝකයි අනතුරු දෘෂ්ටියක තියෙන. දැන් සාමාන්‍යයෙන් යම් කිසි අකුසලයක් කරගත්තොත් ඒ പ്രേත ලෝකයකට හරි ගිහිල්ලා නතර වෙන්න පුළුවන්. හරි මෙහෙන් දෙන යතහවාරිවා කියලා පෑන් වඩනකොට හරි පිනක් හරි දෙන්න පුළුවන්. දෘෂ්ටියකින් ගියොත් එහෙම මොකද කරන්නේ? එක්ක නිරේන. නිරේ කියන්නේ අභව ස්ථානය. පිනක් ගන්න බෑ. ඊට පස්සේ තිරිසන් ලෝකේ පිනක් අනුමෝදන් කරන අභව ස්ථානය. අන්න ඒකයි දෘෂ්ටියේ තියෙන අනතුරු. ඊට පස්සේ දැන් මෙන්න මේ විදිහට ඒ දෘෂ්ටි ගැන භාගතුන දැන් දෘෂ්ටි ගැන කියනකොට තව දිට්ටි සංයුක්තයක්ම භාගතුන දේශනා කරන සංයුත්තිනිකයි 4 වෙනි පොත් වාසේ. ඒකේ මනුස් පුද්ගලයෙකුගේ හිතේ ඇති වෙන දෘෂ්ටි ගැන දැන් විස්තර කරනවා. ඒ තමයි සමහරු කියනවා ආත්මය මේකයි ජීවය වෙන එකක්. ජීවයයි ආත්මය ඔක්කොම මේකක්. ඊට පස්සේ මෙලොවක් තියෙනවා පරලොවක් නෑ. පරලොව කියලා වෙන එකක් තියෙන මෙලොවක් නෑ. ඔය ඔක්කොම දෘෂ්ටි කියනවා. දිට්ටි සංයුත්තිය කියවල බලන්න සංයුත්තිනිකයි 4 වෙනි පොත් වාසේ. ඊට පස්සේ මොකද්ද රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා රහතන් වහන්සේ නෑ රහතන් වහන්සේ ඇත්තෙත් නෑ නත් ඔය ඔක්කොම දෘෂ්ටි කියනවා. එතකොට දැන් හිතන්න කවුරු හරි හොය යනවා කියලා ඒක එයා ඉන්නේ දෘෂ්ටි ජාලාවකනේ. එතකොට බැඳන් හිතන්නේ සමහර වෙලාවට එයා මම මේ ධර්මයේ නුවණින් විමසනවා කියලා. ධර්මයෙන් නුවණින් විමසන දෘෂ්ටිය. ඊට පස්සේ එතනදී දේශනා කරන ඊට පස්සේ උච්ඡේද දෘෂ්ටි, සාසු දෘෂ්ටි ඔක්කොම දෘෂ්ටියන්. එතකොට අන්න ඒකයි දෘෂ්ටියක තියෙන අනතුර කියලා කියන්නේ.
ඊට පස්සේ මෙන්න මේ ওই විදිහට ඔය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන විදිහ දෘෂ්ටි වලට පුද්ගලයා අහු වෙන හැටි. ඊළඟට තමයි පුද්ගලයෙක් අහු වෙනකොට දැන් අපි ඉස්සර කතර සක්කාය දිට්ඨිය ගැන. ඒකත් දෘෂ්ටියක්. ඒකට දෘෂ්ටි යෝගයට තමයි අයිති. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන වශයෙන් තියෙන මේ පංච උපාදානස්කන්ධය. එතකොට මේ පංච උපාදානස්කන්ධේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන එයා මොකද කරන්නේ කියනවා මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන ආත්මයක් හැටියට තමයි දකින්නේ කියන මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. තමාගේ වශයෙන් පවත්ත ගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් එයා බැඳලා ඉන්නවා කියන දෘෂ්ටියකින් කොහොමද මේ ආත්මීය ස්වභාවයෙන් තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන් ස්වභාවයෙන් යුක්තයි මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ ගද්දුල බද සූත්‍රයේ තියෙන හරි ලස්සනයි. ඊට පස්සේ දේශනා කරනවා මොකද්ද? මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයෙන් හැදී තිබෙන දෙයක් තමයි මේ ආත්මය තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන් ස්වභාවය කියලා මුලාවෙන් දකිනවා කියනවා. ඊට පස්සේ තමයි කියනවා මොකද්ද? මේ ආත්මයේ තුල තමයි මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය තියෙන්නේ කියලා. එතකොට මේ දෘෂ්ටි. එතකොට මේ දෘෂ්ටියෙන් ගැලවෙන්නේ අනුසෝවාන් වීමත් එක්ක. එතකොට එහෙනම් මේ දෘෂ්ටි වලින් ගැලවෙන්න පුළුවන් වාසනාව ලැබෙන්නේ සෝවාන්. එතකොට දෘෂ්ටියෙන් ගැලවුණා කියලා කියන්නේ සෝවාන් වුණා කියලා ඒක දෘෂ්ටි යෝගය යගෙන ඇවිතුණා. එතකොට එයා දෘෂ්ටියෙන් සම්පූර්ණයෙන්ම නිදහස්. දෘෂ්ටි වලින් නිදහස් වෙලා එයා සම්පූර්ණයෙන්ම සම්මා දිට්ඨියටපත් වෙලා. එතකොට මේ ශ්‍රාවකයා තුළින් සම්මා දිට්ඨියටපත් වූ ශ්‍රාවකයෙක්. අන්න සෝවාන්, සෝතාපන්න. එතකොට එයා පැමුණුනේ මොකේටද? ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමුණුණා. සෝතාපන්න කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ශ්‍රාවකයා. සම්මා දිට්ඨියට පැමිණිච්ච ශ්‍රාවකයා. එතකොට දෘෂ්ටියෙන් ගැලවිච්ච කෙනා. ඒකයි භාගතුන දේශනා කළේ මේ දෘෂ්ටි කියන එක අති භයානකයි කියලා. මේ දෘෂ්ටිය කියන එක ඒකයි දැන් මක්කලිය ගෝසාලට එහෙම භාගතුන දේශනා කළේ මේ මක්කලිය ගෝසාල කිව්වේ මනුස්ස කෙමනක් කියලා. මිනිස්සු දැහැ ගන්න කෙනා. ඒ දෘෂ්ටියෙන් දැහැ ගන්න. ඒ තරම් දෘෂ්ටිය භයානකයි. ඉතින් ඒ නිසා පින්වත්නි මේ දෘෂ්ටි ජාලාවෙන් ගැලවිලා මේ දෘෂ්ටි යෝගයෙන් ගැලවිලා ඔබ අප හැම දිනාටම මේ පිළිසරණ ලබන්න, මේ ධර්මයේ පිළිසරණ ලබන්න වාසනාව ලැබෙත්වා. මයි පින්වත් ස්වාමීන් වහන්සේ අපට දෘෂ්ටි යෝගයේ දෘෂ්ටි නම් වූ කෙලෙස් සැඩපාර ගැන ඊටාම පැහැදිලිව විස්තර කර දුන්නා. පින්වතුනි ප්‍රහාණය කළ යුතු ධර්මයන් 4 යටතටයි අයිති වෙන්නේ මේ අපි අද කතා කරපු කාරණා. මේ තමයි කාම ඕගය, භව ඕගය, දෘෂ්ටි ඕගය. තව අපිට එක කාරණාවක් කතා කරන්න තිබෙනවා ඇත්තෙන්ම අවිද්‍යා ඕගය ගැන. නමුත් අද කාල වේලාව ඉක්ම ගිහින් තියෙන නිසා අපිට ඒ ගැන කතා කරන්න වෙන්නේ ඊළඟ වැඩසටහනේදී. මේ කාමෝගය ගැන කරුණු කියනකොට මට සිහිපත් වුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඉතාම රමණීය ධර්මයක්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී උපමාව හරියට පාවිච්චි කරනවා. මොකද උපමාවෙමුණුත් බුද්ධිමතෙකුට අර්ථයක් තේරුම් ගන්න පුළුවන් නිසා. බුදුරජාණන් වහන්සේ එක කාලෙක වැඩ හිටියේ අයෝධ්‍යාවේ. ඒ කාලේ මහා වරුසාව ඒ වැස්සට භාග්‍යවතුන් වහන්සේ ඒ වෙද්දී වැඩ ඉඳලා තියෙන භික්ෂු සංඝයාත් එක්ක ගංගා කෙළවර. මේ මහ වරුසාවට මේ ගඟේ දැන් ගඟ කිව්වහම අපිට නම් මෙහි ලංකාවේ එහෙම ගංගා දකින්න නැහැ නේද සානාංශ. මහා පළල විශාල ගංගා මේ ගඟ ගලාගෙන යනවා. ඉහළට වැහැලා සැඩ පහර මේ ගංගාවේ සුවිශාල කොට ගහගෙන යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි අර කොට දැක්කාද? එහෙමයි ස්වාමීනි. මහණෙනි ඔය කොටේ මෙන්න මේ අනතුරු වලට පත් වුනේ නැත්තම්, ඒ කියන්නේ ඔය කොටේ ගඟේ මෙහා ඉවුරට ගැහුවෙත් නැත්තම්, ඔය කොටේ ගඟේ එහා ඉවුරට ගැහුවෙත් නැත්තම්, ඊළඟට ඔය කොටේ ගඟ මැද තියෙන සුලියකට අහු වුනේත් නැත්තම්, එහෙම නැත්නම් ওই ගංගා මැද දැන් ඔය ඉන්දියාවේ තියෙන ඒ මහ පළල ගංගා මැද පුංචි පුංචි දූපත් තියෙනවා. ওই දූපතක ඔය පස්කන්ධය ගිහිල්ලා සමහරට කොටේ හේතු වෙනවා. එහෙම හේතු උනේත් නැත්තම් ඊළඟට මහණෙනි ඇතම් කොට ටිකක් දුර යනකොට නිකම්ම යට ගහනවා. එහෙම යට ගැහුවෙත් නැත්තම් ඊළඟට මේ කොටේ මිනිස්සු දරට ඇදලා ගන්නවා කොකු දාලා. මිනිස්සු මේ කොටේ ගත්තෙත් නැත්තම් ඊළඟට ඔන්න අපි දන්නේ නැති කාරණාවක් යක්කුත් මේ කොට ගන්නවා කියනවා. එහෙම යක්ෂයෝත් මේ කොටේ ගත්තේ නැත්තම් ඊළඟට ඇතැම් වෙලාවට මේ කොටේ අරටු සහිත කොටයක් නෙමෙයි.
ඒ නිසා වැඩිදුර මේ වතුර යන්නේ නැහැ. පල් වෙලා කුණු වෙලා යනවා. කොටේ කුණු උනේත් නැත්තම් ওই කොටේට මක් වේද කියලා ඇහුවා. එතකොට අර ස්වාමීන් වහන්සේලා කිව්වා ස්වාමීනි මේ ගඟ ගලන්නේ මුහුදටයි. කොටේට කිසි අනතුරක් වුනේ නැත්තම් කොටේ ඒකාන්තයෙන් මුහුදට යනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මහා සාගරේ වනාහි අමා මහ නිවනයි. මේ ගංගාව වනාහි ඒ නිවනට ඇති සොඳුරු වැඩපිළිවෙල නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ශ්‍රාවකයෝ වනාහි ගඟට වැටිච්චි කොට බඳුය කිව්වා. හැබැයි ඇතැන් කොට මෙහා යුරට ගහනවා කිව්වා. ඒක යන්නේ නැහැ. මෙහා යුර තමයි ආධ්‍යාත්මික ආයතන හයට අහු වෙනවා මම මගේ ආත්මය කියලා. එක්කෝ එහා යුරට ගහනවා කිව්වා. මේ බාහිර ආයතන වලට අහු වෙනවා කිව්වා. එහෙම නැත්නම් මේ කොටේ ගිහිල්ලා මේ කොටේට වෙන තව අනතුර තමයි කොටේ සුලියට අහු වෙනවා. මේ කොටේ ගිහිල්ලා සුලියට අහු වෙනවා කිව්වා. සුලිය තමයි කාමෝගය. කාමයට අහු වෙනවා. එතකොට භාග්‍යවතුන් කොච්චර ලස්සනට මේව තෝරලා තියෙනවද නේද? කාමයට අහු වුණාට පස්සේ ආයේ කිසි කතාවක් නැහැ. එහෙම කරකෙවුණ ගිහිල්ලා යටට ගැහුවා. ආයේ මොකුත්ම නැහැ. එතකොට කොටේ ගමන එතනින්ම අහවරයි. ඒ නිසා කාමයට අහු වෙනවා කිව්වා. එහෙම නැත්තම් එතනින්ම බේරලා ගියොත් එහෙම මේ කොටේ සමහරලාවට කොට බර වෙලා යට ගහනවනේ. කොටේ යට ගහනවා වගේ තමයි කෝ අස්මිමානයට අහු වෙනවා. දෘෂ්ටි යෝගය. අස්මිමානයට අහු වෙනවා මමය, මගේය, මගේ ආත්මය කියලා මේ මමත්වයට අහු වුණාට පස්සේ ඒත් යට ගහනවා කිව්වා. එහෙම නැත්තම් මේ කොටේ දෙවියෝ මේ මිනිස්සු විසින් ගන්නවා කෝ මිනිස්සු විසින් ගන්නවා කියන්නේ සායනස කාමෝගේ වගේනේ නේද? මිනිස්සු දානෙට ආරාධනා කරනවා, බණට ආරාධනා කරනවා. එතකොට මේ මගේ දායකයෝය, මාව අඳුරන අය, මම දැන් ප්‍රසිද්ධ කෙනෙක් කියලා මේකට අහු වෙලා යනවා කියනවා. ඒක ඉතින් කොටේ මිනිස්සු ගත්තා වගේ තමයි කියනවා. එහෙම නැත්නම් දෙවියෝ ගන්නවා කිව්ව එක දෘෂ්ටි යෝගය. මොකද භික්ෂුවක් පිළිවෙත් පුරනවා කියනවා මම මේ පිළිවෙත් පිරීමේ ආනිසංසයෙන් අප්සරාවියු රාශියක් ඉන්න මහා සැප ඇති අහවල් දෙව්ලොවේ යමි කියලා මේ ගුණදම් පුරනවා කියනවා. ඒකත් ඕගයක්. මේ ඔක්කොගෙම බේරුණොත් එහෙම ඔය ඔක්කොටම අහු නොවී හිටියොත් ඒ කෙනාට ඒ කොටේ නිවනට ඒ කොටේ මහසයුරට යනවා වගේ ඒ භික්ෂුවට අමා මහ නිවනට යන්න පුළුවන් කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා පින්වතුනි මේ සැඩපහරවල් සංසාර සයුරේ මේ සැඩපහරවල් සියල්ල තියෙනවා. මේ වගේ බේරිලා යන්න අපගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි අපට ධර්ම දේශනා කළේ. ඒ ධර්මයේ මනාකොට කෙනෙක් හිතට අරගෙන ශ්‍රද්ධාවෙන් ධර්මයේ හැසිරුණොත් ඒ කෙනාට ඒකාන්තයෙන් මේ සැඩපහරවල් මගහරවා ගන්න පුළුවන්මයි. මොකද මේ අපි ඉගෙන ගන්න භාෂිතය අපට දේශනා කළේ මේ සියලු සැඩපහරවල් මගහරවාගෙන සංසාරයේ නම් වූ ගෝර දුක් ඇති ගමනින් සදහාටම නිදහස් වෙච්චි සාරිපුත්ත මහරහතන් වහන්සේ. අපි ඉතින් ඒ උතුමන්ට নমස්කාර කරමින් අපිත් අදිෂ්ඨාන කරමු මේ දහම් කතාව සිත් පහදවාගෙන ශ්‍රවණය කරන පිණින් අපටත් ගෞතම සාසනයේ මේ සැඩපහරවල් වලට හසු නොවි මේ ගෞතම සාසනයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුණු සියලු පින් දෙවියෝ අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ අප හැම දෙනාවම රකිත්වා. දෙවියෝද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම සාකච්ඡාවට වැඩම කොට ධර්ම කාරණාවන් පැහැදිලි කර දුන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. රටලෝකවාසී ගරුතර මහා සංඝරුවන්ටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාටත් පින් අනුමෝදන්ව මේ ගෞතම බුද්ධ ශාසනයේ සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ ධර්ම සාකච්ඡාවට දායකත්වයේ දරන පින්වතුන් මූලිකව බලාපොරොත්තු වෙනවා මේ වන විට දැඩි ලෙස ගිලන්ව වැඩ සිටින ආරණ්‍ය වාසී
ඩෙන්මාර්ක් ජාතික පින්ව ඥානදීප ස්වාමින් වහන්සේට නිදුක් නිරෝග සුව ප්‍රාර්ථනා කරන්න. ඉතින් මේ උතුම් දසුත්තර විවරණය දහම් සාකච්ඡාව තුළින් ජනිත සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය උතුම් බුද්ධරත්නයේ ධර්මරත්නයේ සංඝරත්නයේ ආශිර්වාදය පින්පෙත් අනුමෝදන් වන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය පින්වත් ඩෙන්මාර්ක් ජාතික ඥානදීප ස්වාමින් වහන්සේට සැලසී ඒ ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පත්තිය වේවා. සාදු සාදු සාදු. දහම් සාකච්ඡාවට දායකත්වයේ දරන පින්වතුන්ගේ නමින් මියගිය ඥාතීන් සියලු දෙනාට පින් අනුමෝදන්ව ඒ ඥාතීන්ගේ පරලොව ජීවිතයේ සැපයෙන් සැපයට පත්වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ වැඩසටහනට දායකත්වයේ දරන්නේ මෙත්සිට කලන මිතුරු පදනමේ ලංකාව පුරාම සිටින පින්වත් කලන මිතුරු සමූහය විසින් ඒ සියලු දෙනාට ඒ අයගේ දෙමව්පියන්ට අසල්වාසී නෑදෑ හිත මිතුරන්ට මේ සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවන්ට සහ ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. සුපින්නත් හැම දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් දෙවියන්ගේ රැකවරණින් ඔබ හැම දෙනාට සියලු යහපත සැලසේවා. කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ ගුණධර්ම දියුණු කරගන්නත් සුවසේ ධර්මයේ හැසිරෙන්නත් ලැබෙත්වා. මේ ගෞතම ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්න හැම දෙනාට වාසනාව ලැබෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.